මම අද information systems කියන පාඩම ඔයගලන්ට note එක ලියලා දෙන්න ඕන විදිහට ගැලපෙන විදිහට මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද note එක ලියා ගන්න ඕනේ කියලා. මොකද මේ කොටස් මාත් එක්ක පන්ති කාමරේදී කරේ නැති නිසා අපි එකතු වෙලා මේකේ note එකක් ලියාගමු ලස්සනට. right ඊට පස්සේ මම ඒක විස්තර කරගෙන යනවා. අපි මේ කොටස් ටික කරා මුලින්. ඒතර ඔයගොල්ලෝ පද්ධතිය නිර්වචනය කිරීම කොටුවක් ගහලා ලස්සනට ලියන්න ඕන. පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක කියන්න ඕන. ඒ වගේම උදාහරණයකුත් පෙන්නලා මේ සංඝටක සමූහයකින් හැදිලා තිනවා බයිසිකලය කියලා ලියලා බයිසිකලේ හැදිලා තියෙන සංඝටක රෝද එහෙම පෙන්වන්න පුළුවන්. මේ ෆ්‍රේම් එකක් තියෙනවා, seat, bell, handle, paddles, wheel එහෙම දාන්න පුළුවන්. ඊළඟට එහි අරමුණ නැත්නම් ඔබ්ජෙක්ටිව් එක අපිට දාන්න පුළුවන් to travel one place to another. ඒ වගේම අපිට කියන්න පුළුවන් all these parts will work together after giving the manpower. මිනිසාගේ බලයෙන් පසු මේ සියලු කොටස් එකිනෙක ක්‍රියා කිරීම කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේ පද්ධතියක් කියලා කියන එකට බයිසිකලේ වගේම මොබයිල් ෆෝන් එකක් දාලා ඒකෙත් වගුව සම්පූර්ණ කරගන්න. ඒ වගුව මම ඔයගලන්ට දුන්නා කියලා මට හිතෙනවා. නමුත් මම ආයෙමත් පෙන්නන්නම්. වගුව පෙන්නනකොට ඔයගලන් මෙහෙම දාන්න. මම බ්ලැක් බෝඩ් එක ගලන් පෙන්නන්න. මෙතන දාගන්න පද්ධතිය කියලා. එහි අරමුණ මේ දෙවෙනි වගුවේ දාගන්න ඔබ්ජෙක්ටිව් එක අරමුණ. තුන්වෙනි කොලම් එකේ දාගන්න components අඩංගු සංඝටක ටික. හතරවෙනි එකේදී දාගන්න ඒව කොහොමද එකිනෙක ක්‍රියා කිරීම කියන එක ලියන්න. එතකොට අපේ basic concept එක එනවා system කියන එකේ. මොකද should have an objective and ඊළඟට තියෙනවා components ඒවා එකිනෙකට වැඩ කරනවා. ඒතර ඕක කියුණා නම් බයිසිකලය ගැන එතකොට ඔයාට කියන්න පුළුවන් තව පරිගණකයේ පද්ධතියක් කියන එක පෙන්වන්න පුළුවන්. ඒ වගේ ඔයාට උදාහරණ කීපයක් අරගෙන පෙන්වන්න පුළුවන්. හරි ඊළඟට අපි යමු ඔයගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එකේ මේ විදිහ මෙන්න මේක මම එදා කිව්වා ලියාගන්න කියලා පද්ධතිය මම මේක විස්තර කරගෙන යනකොට පද්ධතියේ objective inputs process output කියලා මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට පාසල පද්ධතියක් නම් එහි අරමුණ තමයි රටට දයට වැඩදායි යහපත් පුරවැසියන් බිහි කිරීම. එතකොට to produce responsible worthwhile citizens to the society. right ඒක තමයි අරමුණ. ඒතර ආදානය වෙන්නේ දරුවෝ. ඒ වගේම තියෙනවා තව ගන්න පුළුවන් විෂය මාලාව. ඒ ටික ඔක්කොම ඉන්පුට්ස් වෙනවා. ඒවා සැකසීම තමයි learning teaching process එක. එළියට එන්නේ ඔය කියන වැඩදායි පුද්ගලයෝ ටික තමයි. ඊළඟට example දෙක ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. දෙවෙනි example එක ඔයගලන්ට දාන්න පුළුවන් weather report එකක් හදන්න අදාළ temperature එක, wind direction, atmosphere pressure ඔය දේවල් දාන්න පුළුවන්. humidity ඒවා inputs විදිහට අරගෙන output විදිහට weather forecast කියලා දාන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මම ගිය සතියේ මේක කතා කරනකොට කියලා දුන්නා තොරතුරු පද්ධතියක මොනවද තියෙන්න ඕනේ දත්ත සැකසීම තොරතුරු කියලා. මේක භාෂා දෙකෙන්ම දියා ගන්න පුළුවන් ඔයගලන්ට. මේ අදාළ මේ මාධ්‍යයෙන් තමන්ගේ නෝට් එක කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ඔව් පුතේ කියන්න පුතේ. මේ පාඩමට හිටපු නැති අය ඉන්නවද ගිය සතියේ? මේ පාඩමට හිටියේ නැති අය ඉන්නවද? පාඩමේ විස්තර කිරීම ගොඩාක් වෙලා අරගෙන අපි කරා. මේ කරන්නේ 11 පාඩමක් මේ කරන්නේ ගිය සතියේ කරපු පාඩමේ නෝට් එක ලියා ගැනීමට උදව් වෙනවා. මොකද නෝට් එක ලියලා නැහැ ගොඩක් අය. ඒතට මෙතන ලියන්න ඕනේ දත්ත සකසලා තමයි තොරතුරු වෙන්නේ. data process කරලා information ලැබෙන්නේ. ඒතට information system එකකින් නම් එළියට එන්නේ information. right එතකොට අපි input කරන්නේ data එළියට ගන්න information. එහෙනම් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධති තමයි තොරතුරු පද්ධති කියලා කියන්නේ. System which converts data into information we call information system. තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතිය.
එතකොට පුතේ ඒවා it can be manual and computerized. එතකොට මේ පෙන්නලා තියෙන්නේ ඒක තමයි data process information කියන එක. ඊළඟට අපි manual system එකක් ගත්තොත් ඔයාගේ පාසලේ ඔයා පන්ති කාමරේ නම් ලකුණු කිරීම ගන්න පුළුවන්. ඒ වගේම පරිගණකගත පද්ධතියක් විදිහට ගන්න පුළුවන්. අපි සමහර පාසල්වල අපේ පැමිණීම ලකුණු කරන්න fingerprint scanner එකක් පාවිච්චි කරනවා. ඒතර ඒ දෙක අරගෙන ඔයාට උත්තර ලියන්න පුළුවන්. එකම කාර්ය ක්‍රම දෙකකට කරනවා. right? එතකොට ඒ වගේම ඔයාට manual system එක කියන්න පුළුවන් මේ talk chalk method එකෙන් උගන්වීම computer based system එකට මේ දැන් අපි කරන online මේ හරහා උගන්වන ක්‍රමයට ගන්න පුළුවන් computer based information system එකක් විදිහට. එතකොට ඒවා අතර වෙනස්කම් ඔබ දැනගත යුතු වෙනවා. එතකොට එතනදී manual system එකක් නම් ගොඩක් වැරදි සිදු වෙන්න පුළුවන්, more room for errors. ඒ වගේම less efficient, කාර්යක්ෂමතාවය අඩුයි, ඒ කියන්නේ need more time. ඊළඟට large space, ඔයාට ගොඩාක් ඉඩ අවශ්‍යයි ෆයිල් බලන්න library system එක වගේ ඉස්කෝලේ පුස්තකාල පද්ධතිය manual නම් නැත්නම් හස්තමය නම් ගොඩක් ඉඩ ප්‍රමාණයක් යනවා. හැබැයි ඒක computer based නම් ඒක පුංචි කම්පියුටර් එකක් තියාගෙන ඒක සියලුම තොරතුරු තියාගන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂාව මේ manual system වල අඩුයි. මොකද way of ගන්න පුළුවන්. ඒ වගේ more there are a lot of threads. ගොඩක් මේ ව්‍යසන වලට භාජනය විය හැකි අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අඩු ආරක්ෂාවක් තියෙනවා කියලායි කියන්නේ. හැබැයි computer based system එකක නම් backups ඒ වගේම password biometric systems කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඔය iRetina එක fingerprint එක එහෙම පාවිච්චි කරලා locks දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙනි ක්‍රම වලින් ආරක්ෂා කරනවා. ඒ වගේම ඉතා අඩු ඉඩක තැන්පත් කරනවා. Large amount of data can be stored in a very small area, right? ඒ වගේම more efficient, can less time you can produce information. ඒ වගේම no room for errors. මේවයි මේ ඉඩක් නැහැ දෝෂවලට. ඒ කියන්නේ high accuracy කියන එකයි නේ. අපි ඕක කතා කරන්න ඕනේ. ඊළඟට පුතාලා system development life cycle එකේදී මම ඩිස්කස් කරගෙන ගියා. මට පොඩ්ඩක් කියන්න අපි කොතෙන්ට වෙනකම් මේක කරාද මම ඒක විස්තර කරගෙන යන්නම්. පුතාලා මේක ලස්සනට මුලින්ම ස්ටෙප්ස් ටික ලියලා මේ හැම එකක් ගැනම විස්තර ලියන්න ඕනේ. system development life cycle එක කියන්නේ අපි මොනවා හරි system එකක් develop කරනකොට ඒකෙදි අනුගමනය කරන ස්ටෙප්ස් ටික. right? ඉතින් මේකේ ලස්සන ප්‍රශ්න කීපයක් A level මේ අහලා තිබුණා. මෙන්න 2018 ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට අවශ්‍යතා අඳුනාගෙන විසඳුම් සැලසුම, විසඳුම් ක්‍රියාත්මක, විසඳුම් පරීක්ෂා කිරීමේ නිවැරදි කිරීම, පද්ධති පිහිටුවීම, පද්ධති නඩත්තුව ඔය ආදී වශයෙන් ස්ටෙප්ස් ටික දීලා මේ ක්‍රියාකාරකම් ඇක්ටිවිටීස් ටික දීලා මේකට මැප් කරන්න කියලා තියෙනවා. ඒතර ඔයාලට මේ පිළිවෙලටම නැහැ මෙතන. මේක පිළිවෙල මාරු කරලා තියෙන්නේ. ඔයාට වෙන්නේ මෙතන මැප් කරන්න විතරයි. එතකොට PQ P සිට U දක්වා ටික A සිට G දක්වා යන මේ ක්‍රියාකාරකම් එක්ක ලේබල් එක හරියට ගැලපෙන විදිහට පෙයා කරන්න කියලායි තියෙන්නේ. යුගල කරන්න කියලායි තියෙන්නේ. එතකොට එවැනි ප්‍රශ්නයක් කරන්න නම් ඔබ දැනගත යුතු වෙන්නේ මොකද්ද? මේ පියවරවල් වලදී සිදුවෙන්න ඕනේ කාරණා. එතකොට අද මගේ ප්‍රශ්න පත්‍රයේදී මම අහලා තිබුණා අවශ්‍යතා අඳුනා ගැනීම, identify the requirements, ඒ වගේම විසඳුම් සැලසුම් කිරීම, design the solution, විසඳුම් කේතකරණය කිරීම, coding the solution, ඒ වගේම විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම, testing and debugging, පද්ධති පිහිටවීම කියන්නේ deploy of the system, ඒ වගේම පද්ධති නඩත්තු කිරීම කියන්නේ maintenance of the system. එතන මේ කොටස් ටික අපි කතා කරනවා system development life cycle එකේදී. ඒතර උසස් පෙළවලට කරේ මේකම තමයි. මේකේ steps ඒගොල්ලන්ගේ වැඩියට යන වැඩි ටිකක් වෙනස්ව detail යනවා. සාමාන්‍ය පෙළ පිට සරල විස්තර ටිකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. හොඳම දේ තමයි වගුවක් යන්න. වගුවක එක පැත්තක් යන අදාළ පියවර. ඒ පියවරේදී වෙන්නේ මොකද්ද කියන වගුව ගන්න. බොහොම සරලව මේක ඔළුවට ගන්න ඕනේ.
මට පොඩ්ඩක් කියන්න අපි ගිය සතියේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ මේ මේන්ටේන් දක්වා කරාද? වට කතා කරන්න පුළුවන්. කරා නේද මම? හරි. එතකොට මම අද ඔයගලන්ට නෝට් එක ලියන විදිහ තමයි කියලා දෙන්නේ. ඒක මුලින්ම ඔයගලන්ට identification of requirement කියන එකේදී ඔයාට දාන්න පුළුවන් ඔන්න මගේ පළවෙනි ප්‍රශ්නේ ඒක තමයි තොරතුරු රැස් කරන්න එපා මුලින්ම පද්ධතියක් හදන්න කලින් මොන වගේ පද්ධතියක්ද ඕනේ කියලා මන් දන්නේ නැහැනේ ඔයාට. එහෙනම් මම ඔයාව ඉන්ටර්විව් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා සම්මුඛ සාකච්ඡාව. ඒ වගේම නිරීක්ෂණය. ඒ වගේම ප්‍රශ්නාවලියක්. මතකද මම Google form එකේ හැමතිස්සෙම මම Google classroom එක කොහොමද වෙන්න ඕනේ, ප්‍රශ්න අහන්න ඕනේද, මොනවද වැඩියෙන් කරන්න ඕනේ කිය අහන්නේ. මට මොකද්ද ඔයගලන්ට දෙන්න ඕනේ කියන එක හොඳටම දැනගන්නේ මේ questionnaires වලින්. ඒ වගේම වාර්තා ලිපිගොනු වලින් අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රොටෝටයිපින් කියන්නේ මූලාදර්ශ වලින් අපිට පුළුවන් අදහසක් ගන්න. ඔයගොල්ලන්ට මතක ඇති අපි කතා කරේ ගෙයක් හදන එක. ඒතර ගෙයක් හදන එකේ අපි මුලින්ම අහන්න ඕනේ ගෙදරට කාමර කීයක් ඕනේද? තට්ටු කීයක් ඕනේද? එහෙම අහන්න පුළුවන්. අපි ගිය සතියේ කතා කරා. ඒ වගේම ප්‍රොටෝටයිප් එකකින් කරන්නේ අපි රිජි ෆෝම් වලින් මුලින් හදලා පෙන්නනවා මේ වගේ ගයක් ඕනේ කියලා පෙන්නනවා. ඒක සමහරුන්ට කරන්න පුළුවන් 3D Max වගේ software එකක් කරගෙන ලස්සනට හදනවා 3D එක. හදලා පෙන්නනවා මේ වගේ ගයක් ඕනේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ ප්‍රොටෝටයිප් එකක්. ඇත්ත ගයක් නෙමෙයි. මූලාකෘතියක් නැත්නම් මූලාදර්ශයක්. right? ඉතින් මේක ඔයා ලස්සනට ලියා ගන්න ඕනේ ඒ කොලම් එකේ. එතනදී ඔයා මෙන්න මේ අවශ්‍යතාව හඳුනා ගැනීම යටතේදී කොහොමද මේ තොරතුරු රැස් කරන ක්‍රම කියලා මම අහුවොත් ප්‍රශ්නයක් ඔයා මේකට උත්තර දෙන්න ඕනේ. ඊළඟට සිස්ටම් ඩිසයින් එකේදී මොනවද කරන්නේ? අපි ඉන්ටර්ෆේස් ඩිසයින් කරනවා, ඉන්පුට් ඩිසයින් කරනවා, ටෙස්ට් කේසස් ඩිසයින් කරනවා, යූසර් ඉන්ටර්ෆේස්, identifying the main hardware and software. ඒ ඔක්කොම යන්නේ ඔක්කොම තමයි ප්ලෑන් පැත්තේ. කියන්නේ ඩිසයින් එකක් කියන්නේ. එතකොට designing the required hardware software මොනවද software ඕනේ මොනවයින්ද හදන්නේ කියන එක තමයි මෙතෙන්දී කියන්නේ. මේ designing solution කියන එකට ගොඩක් වෙලා ගියට කමක් නැහැ. මොකද හොඳට plan කරක් තමයි අපිට හොඳ දෙයක් එළියට ගන්න පුළුවන් වෙන්නේ. මොන දැන් ඊට පස්සේ අපි මේ ටික ලියා ගන්න ඕනේ. ඔයගොල්ලන් මම මේක කතා කරා. අපි ගෙදරක plan එකක් අඳිනවා වගේම කරන්න පුළුවන්. ඒතර මේ පියවර ලියවෙන්න ඕනේ. ඊළඟට කෝඩ් කරනවා කියලා කියන්නේ අපි අර plan එක දිහා බලාගෙන gadol තියලා ගේ බඳිනවා වගේ අර plan එකට ගැලපෙන්න කෝඩින් කරනවා. එතෙන්දී ඔයාලට කැමති software එකක් පාවිච්චි කරලා කෝඩ් කරන්න පුළුවන්. Convert the design into a code, right? මේක කරන්නේ suitable language එකක් තෝරගෙන ඉවර වෙලා අපිට අර කෝඩ් එක කන්වර්ට් කරනවා මේ ඩිසයින් එක කන්වර්ට් කරනවා කෝඩ් එකට. දැන් උතනදී අපිට පුළුවන් C++, VB ඔය ඕනෙම භාෂාවක් යන්න ඔයගොල්ලන් යනවා Pascal කියන භාෂාව. හදලා ඉවරුනාට පස්සේ ඊළඟ පියවර විදිහට හතරවෙනි පියවර විදිහට ඔයාලට වෙනවා මොකද ටෙස්ට් කරන්න. ඕනේ දෙයක් හැදුවට පස්සේ හරියට වැඩ කරයිද කියලා බලන එක තමයි ටෙස්ටිං කියන්නේ. ඔයාලා වුණත් එහෙම සරුංගලයක් හැදුවත් හදලා නම් පොඩ්ඩක් බලන්න උඩ යනවද කියලා. නේද? ඊට පස්සේ තමයි ඔයා කවුරු හරි ඉල්ලුවා නම් ඒක එයාට දෙන්නේ. අදාළ පුද්ගලයාට දෙන්නේ. ඒක කරන විදි බලන්න. කොහොමද අපි ටෙස්ට් කරන්නේ? ටෙස්ට් කරන්නේ මෙහෙමයි. මුලින්ම පුංචි පුංචි කොටස් එකට වැඩ කරනවා වෙන වෙනම වැඩ කරනවාද බලන්න. ඊට පස්සේ ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා ඉන්ටිග්‍රේට් ටෙස්ට් කරලා බලනවා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ වුණාම කොහොමද කියලා බලන්න. ඊළඟට entire system as one. මෙන්න මේ වගේ සමස්ත පද්ධතියක් එකට ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලන්න. ඔය ටික ඔක්කොම කරාට පස්සේ ඔයාලට පුළුවන් මොකක්ද? user දෙන්න. එහෙනම් මේ මේ පළවෙනි පියවරවල් තුනම වෙන්නේ software developer ගේ ගෙදර නැත්නම් software developing office එකේ. මේක වෙන්නේ ඔයා ගාව. ඒ කියන්නේ client ගාව. ඒකට කියනවා ප්‍රතිග්‍රහණ නැත්නම් exception test කියලා. accept කරන්නේ client accept කරන්නේ මේක. මේක මේ විදිහට ඔයා වගුවක් ගහලා නෑ මෙහෙම පහලේ නම් උඩට ලියලා පුතේ මේ හැම තැනදීම පොඩියට මේ ටෙස්ටිං ගැන ලිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා. තනි පිටුවක් කරගත්තා නම් මේක උඩ අතට ඊතලය ගහගත්තා මේ හැම කෑල්ලක්ම එතන ලිව්වනම් හරි. උදාහරණයක් මම මෙහෙම කියන්නම්. ඔයාගේ පොතේ නෝට් එක ලියන හැටි මේ කතා කරන්නේ.
මම ටෙස්ටිං ගැන කතා කරානේ. මෙහෙම යුනිට් ටෙස්ට් කියලා ලියනවා. උඩට ඊතලය ගහනවා. මෙතන යුනිට් ටෙස්ට් ගැන විස්තරය ලියනවා. ඊට පස්සේ ඉන්ටිග්‍රේටඩ් ටෙස්ට්. ඒකේ විස්තරය ලියනවා. අන්න එහෙම කරා නම් මම හිතනවා වඩා සාර්ථකයි කියලා. අන්තිමට exception test කියන්නේ accept කරනවාට මේ පද්ධතිය අවසන් කර එය ප්‍රතිග්‍රහණ පරීක්ෂා මේකට පරිශීලකයන්ට පද්ධතිය භාවිතා කරන්නට ඉඩ සලස්වනවා. ඒ කියන්නේ පරිශීලකයා නැවත මෙතෙන්දි හම්බ වෙනවා. ඔන්න ගන්න සිස්ටම් එක ඔයා බලන්න වැඩ කරනවද කියලා කියන්නේ මෙතෙන්දි තමයි. අපි පොඩි උදාහරණයක් එක්ක යන්කෝ. දැන් අපි බලමුකෝ අපි පද්ධතියක් හදනවා ඉස්කෝලේට. හරිද? ඒ හදන පද්ධතියේ තියෙනවා ළමයින්ව රෙජිස්ටර් කරන, ටයිම් ටේබල් හදන, ලකුණු දාන වෙනම තියෙනවා. ඒව වෙනම ක්ලික් කරනවා බලනවා. මුළු පද්ධතියම ක්‍රියා කරලා බලනවා. බොරු නමක් හැම දාලා ඉන්පුට් කරනවා සමන් නිමාල් කියලා නම. නමුත් අපි ඔක්කොම ඉවරනාට පස්සේ අපි ප්‍රින්සිපල්ට කතා කරනවා. ඔන්න සර් හදලා ඉවරයි. ඕගොල්ලන්ට පුළුවන් දැන් පාවිච්චි කරන්න. දැන් ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ගේ නාම ලේඛනය අරගෙන ඒකේ පළවෙනි ළමයාගේ නම අරගන්නවා. නම හරියට බලලා ලියා ගන්න පුළුවන්. එතකොට කවුරු හරි නමක් අරගෙන අපි ගමුකෝ දමිතු සේනානායක හරි මාකරේ නමක් අරගෙන ඉවරලා ඒ නම ඇත්තටම පන්තියේ ඉස්කෝලේ ඉන්න ළමයි. ඒ රෙජිස්ටරේ නම අනුව ගන්න පුළුවන්. අන්න එහෙම නම අරගෙන ලියා ගන්න පුළුවන්. ඒතර ඒකට කියනවා අපි exception test කියලා. ඒක ඇත්තටම පන්ති 6 වසර පළවෙනි ළමයාගේ නම දානවා. 6 වසර දෙවෙනි ළමයාගේ නම ඇත්ත නම් දාලා බලන්න. ඒක සිද්ධ වෙන්නේ පාසල තුල. මේක ස්කූල් එකේ. ඉතුරු ටික ඔක්කොම උනේ software developer ගේ කම්පැනි එකේ. දැන් තේරුණානේ? ඒතර ඔයා මේක ලස්සනට ලියන ගමන් මේ පුංචි කොටස් ලියන්න තියෙන්නේ. ලියලා මේ යන පිළිවෙල යට ඉඳන් උඩට යන හැටි ලියා ගන්න. යට ඉඳන් උඩට කරන්න ටෙස්ට්. මතක තියාගන්න යට ඉඳන් උඩට. ඊට පස්සේ අපි යනවා deployment. ඒකට කියනවා පද්ධති පිහිටවීම කියලා. පිහිටවනවා. ඒ කියන්නේ දෝෂ නැති පද්ධතිය ගිහිල්ලා ඉන්ස්ටෝල් කරනවා. මෙතනදී ඉන්ස්ටෝල් කරන ක්‍රම කීපයක් තියෙනවා. අංක 1 තමයි ඔයාට මේකේ ලස්සන වගුවක් හදන්න වෙනවා. ඒ වගුව තමයි මෙහෙම වගුවක් හදන්න. නෝට් එක ලියද්දි මෙහෙමයි. මුලින්ම deployment මම white board එක ගන්නම්. Deployment method name direct. ඊට පස්සේ පුතා ඒකේ අර මම අඳින්නේ chart එක. අන්නේ chart එක අඳින්න. ඔය මම දාලා තියෙන chart එක direct නම් ඔන්න පළවෙනි system whole system එක මේ තියෙනවා. ඔන්න අද 21 අදින් පස්සේ කෙලින්ම අලුත් පද්ධතියක්. මේ කහ පාටින් තියෙන අලුත් පද්ධතියක්. new system. ඊට පස්සේ එහි විස්තරය ලියනවා. ඊළඟට ලියනවා parallel කොහොමද කරන්නේ කියලා chart එක දානවා. ඒකේ විස්තරය ලියනවා. ඔය විදිහට direct, parallel, phase and pilot කියන ටික කරන්න ඕන. ඒකට ඒ ටික ඔක්කොම කරාම ඔයගලන්ට ලස්සන වගුවක් එනවා අන්තිමට මේ විදිහට. එහෙනම් parallel එකේදී කරන්නේ කොහොමද? පරණ පද්ධතිය අතින් data දාපු පද්ධතියක් කරගෙන යනම කාලයක් අද 21 වෙනිදා අද ඉඳන් මාසයක් යනකම් පරණ එකක් කරනවා. එතකොට දෙකම යනවා. හැබැයි අලුත් එක සාර්ථක වුණොත් ඒක දිගට ඇදගෙන යනවා. pilot කියලා කියන්නේ පද්ධතිය කුඩා ප්‍රමාණයේ ශේෂ්ත්‍රයකට මුලින් ස්ථාපනය කරනවා. ලංකාවෙම තියෙනවා පාසල් ගොඩාරියක්. ඒකෙන් පාසල් 200ක් විතරක් තෝරගෙන තාක්ෂණ විෂය ධාරාව උගන්වනවා. ඒක සාර්ථක වුණොත් අනාගතයේදී අනිකුත් පාසල් හැම එකටම ඒක ඇප්ලයි කරන්න පුළුවන්. වාහන ආදායම් බලපත්‍ර ගැනීම සම්බන්ධයෙන් සැකසුණු පද්ධතියක් මුලින් එක පළාතකට විතරක් ඉන්ස්ටෝල් කරනවා. If it is success, we can go ahead with the entire country. අපිට මුළු රටටම යන්න පුළුවන්. අර එකක් සාර්ථක වුණොත්. right? එතකොට ඒ වගේ
systems වලට තමයි pilot කියන්නේ කෙනෙක් නායකයා. එක තැනක කරන්න. ඒක සාර්ථක නම් තමයි අනිත් තැන් වලට දාන්නේ. ගොඩක් ඉන්න. මගේ අතින් ඇඳුන බෝඩ් එකේ. alright. හරි. ඊළඟට phase deployment කියලා කියන්නේ පැරණි පද්ධතිය අධීර වශයෙන් install වෙනවා. Here this all the stages implementing actually new system implement in stages, right? If it is a library system, first we can say dictionaries or fictions. ඒ වගේ අන්තිමටම යනකොට මුළු පද්ධතියම නව පද්ධතියෙන් ආවරණය වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම තියෙනවා මුලින් මේ කොටස පමණක් නව පද්ධතියට. ඊට පස්සේ මෙයත් එකතු කරනවා. ඊට පස්සේ මෙයත් අවසානයේ සමස්ත පද්ධතියම කාලයත් එක්කම මුළු පද්ධතියම cover වෙනවා අලුත් system එකකින්. All system is completely replaced by the new system. Right? හැම විටම එක ස්ටේජ් එකක් ඉවර වුණාම ඒක සාර්ථක නම් ඊළඟ ස්ටේජ් එකට මුල පුරනවා. ඒතර ඔයා අර වගුව දාගත්තා නම් මේක හරියට මේ හතරම විස්තර කරන්න පුළුවන්. අවසාන පියවර මේන්ටේනන්ස් කියන්නේ නඩත්තු කිරීම. නඩත්තු කරනකොට අලුතින් හඳුනාගත් පරිශීලකයන්ගේ පරිශීලක අවශ්‍යතා තියෙන්න පුළුවන්. අලුත් දැන් දෙයක් හදනවා නම් මට තව තට්ටුවක් ගහන්න හිතෙනවා ඒ වගේ. අපේ ලයිබ්‍රරි සිස්ටම් එක නම් අපිට ඔන්ලයින් පොත් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ. ඊළඟට පද්ධති පරීක්ෂාවේදී හඳුනා නොගත් දෝෂ තියෙන්න පුළුවන්. unidentified bugs in testing stages. right? එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේම නව තාක්ෂණයේ දියුණුව පද්ධතියට යොදා ගැනීම. ඒ කියන්නේ getting advantage of new technology. අලුත් තාක්ෂණයේ වාසි මේකට ගන්න පුළුවන්. ඒකත් මේන්ටේනන්ස් වලට ගන්න පුළුවන්. හරි. එතකොට උතරින් පස්සේ කතන්දරේ ඉවරයි. මේ maintain English medium අයට developing system to suit the new requirement, then getting new advantage of new technology, then unidentified bugs in testing stage ඔය ටික දාන්න පුළුවන්. right. ඊළඟට මම මගේ ප්‍රශ්න පත්‍රයට යනවා. අද මම ප්‍රශ්න පත්‍රයක් අප්ලෝඩ් කරලා තියෙනවා. මාධ්‍ය දෙකෙන්ම දරුවන්ට උත්තර ලියන්න පුළුවන්. පද්ධතියක් යනු කුමක්ද? අත උස්සන්න දන්න අය. ක්‍රියාවට අවස්ථාව දෙනවා උත්තර දෙන්න. දන්න අය අත උස්සන්න ලස්සනට උත්තර දෙන්න පුළුවන්. එක එක්කෙනාට අවස්ථාව දෙනවා. What is the system? අත උස්සන්න එක එක්කෙනාට උත්තර දෙන්න අවස්ථාව දෙනවා. උත්තර දෙන්න. පද්ධතියක් කියන්නේ කුමක්ද කියලා දන්නේ නැද්ද තාම? හරි, very good. කියන්න බලන්න පුතේ. හරි. මේ දුව කියන්නේ රශ්මි දුව ආන්සර් එක කියන්න හොඳ දුව වගේ. A collection is a collection of components that interact to achieve a specific task. Very good. නියමයි. සිංහල මීඩියම් කෙනෙක් කියන්න පුළුවන් නම් කියන්න. සිංහල මීඩියම් කෙනෙක් ඉන්නවා නම් අත උස්සලා කියන්න. කියන්න පුතේ. පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තරයෙන් අන්තර් ක්‍රියාවලියෙන් යුත් සංගඨක සමූහයක එකතුවක්. very good. එතකොට එතෙන්දී අපි අතින් කියවෙන්න ඕනේ අරමුණක් තියෙනවා සංගඨක තියෙනවා එකිනෙක ක්‍රියා කරනවා. ඒ පොයින්ට්ස් තුන විතරයි පුතේ. ඒතර කටපාඩම් කරන්නේ නැතුව උත්තර දුන්නත් යම් අරමුණක් තියෙනවා ඒ සංගඨක තියෙනවා ඒවා එකිනෙක ක්‍රියා කරනවා. ඒ පොයින්ට්ස් වලට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඉංග්‍රීසි මීඩියම් නම් set of components සංගඨක තියෙනවා
work together එකට වැඩ කරනවා ඒවා to achieve a task. කිසියම් අරමුණක් ඉටු කර ගැනීමට. ඊළඟට පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර ලියන්න මතකෙන් කියන්න පුළුවන් අය අත උස්සන්න. කිසුද කියන්න සනුග කියන්න පුතේ. සනුග මදිනී මන්දිනී සනුග කියන්න. ඔයා තුනක් කියන්නකො ඉතුරු ටික අරයා කියන්න. සනුග තුනක් කියන්න. Basic Andini. elements of a system. ආ Basic elements of a system. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර. පොඩක් ඉන්න ඉංග්‍රීසි මීඩියම් වලින් what is the steps in system development life cycle? Omandi? Identification the requirement, design the solution, coding of the solution, testing and dubbing the solution, Testing and debugging, hari. deployment of the system, Very good. Maintenance of maintenance of the the system. Very good, very good. දැන් ඒ දුව ඇත්තටම grade 10 කෙනෙක්. බලන්න කොච්චර හොඳයිද? Right. අපි යමු ඒ steps ටිකට මෙන්න තියෙනවා. Right. අපි බලමු. ඔන්න තියෙනවා ඒ දුව කියපු ටික. Identification the requirement. අවශ්‍යතා අඳුන ගන්න ඕනේ system එකක් හදන්න. ඊළඟට design the solution. මුලින්ම design එක දාන ගන්න ඕනේ. අපි ඕනම දෙයක් කරනකොට අපේ website එක හදනකොට අපි design එකක් දාගත්තේ නෑ. කොහොමද මේ web එක හදන්නේ? design එක. storyboard එක කිව්වේ. Right. Then code in the solution. දැන් ඔයගොල්ලෝ HTML දාලා code කරා. ඔයගොල්ලන්ගේම project එක මම මේ යන්නේ. Right. Testing and debugging වැඩ කරනවාද කියලා බැලුවා. ඊළඟට deploy. ඊළඟට තමයි ඔයගොල්ලෝ upload කරන්නේ අර 000 web host කියන web එකට දැම්මා. upload කරා. That is deployment. Right. Then maintenance. ඔන්න දැන් මම කියනවා තව මොනවා හරි ටිකක් add කරන්න animation එකක් හැම දාන්න කියලා. ඒකට ඔයා ගිහිල්ලා maintain කරනවා. Right. Very good. Very good, Omandi. Well done. Right. යමු ඊළඟ ප්‍රශ්නෙට. English medium බලා ගන්න ප්‍රශ්නේ. Different between computer based information system and manual system. සිංහල මාධ්‍ය දරුවන්ට පරිගණක පාදක තොරතුරු පද්ධතියක් සහ අතින් ඒ කියන්නේ හස්තමය තොරතුරු පද්ධතියක් අතර වෙනස. අත උස්සන්න දන්න අය? සනුගත උස්සලා ඉන්නවා. තව අත උස්සන්න බලන්න. ප්‍රදීප් අපි කතා නොකරපුවාට දෙමු. ප්‍රදීප් කියන්න බලන්න. Pradeep, you can answer. In computer-based system, data can be processed more efficiently than manual-based system. Very good. Computer-based system more efficient. තව එකක් කියන්න. තව ඊළඟ එක්කෙනා මන්දිනී කියන්න. Errors are minimum with data processed by a computer program in computer-based information system and manual system. Since the data is manually processed, there is more room error. Yes, more room for error. කියන්නේ ගොඩක් වැරදි සිදු වෙන්න ඉඩ කඩ තියෙනවා. Right? Inaccurate කියන්නත් පුළුවන් පුතාට simple. Right. අපි තව එක්කෙනෙකුට දෙමු. Hansaja, you can answer. In manual systems, they need more space to store them. Very good. And computer based, we can store data in small physical size. Very good. අපිට ගොඩාක් ඉඩ යනවා manual system වල හස්තමය පද්ධති වල file cupboard තියාගෙන නේද? හැබැයි computer based system එකේ pen එකක වුණත් data ටික දාගෙන ඉන්න පුළුවන් නේ. Right. සනුක කියන්න තව එකක්. In computer-based systems, security can be ensured with backups and the use of passwords. But Very in good. manual systems,
data is open to a lot of threats very good. and it Right. is not safe. very good. හස්සමය පද්ධතිවලදී ගොඩක් ඉඩ තියෙනවා මේ දත්තවලට හානි සිදු වෙන්න. උදාහරණයක් වේයන්ගෙන් වුණත් හානි සිදු වෙන්න පුළුවන්. වතුරෙන් වුණත් වෙන්න පුළුවන්. හැබැයි කම්පියුටර් බේස් සිස්ටම් වල පාස්වර්ඩ් හිම දාලා ආරක්ෂා කරන්න පුළුවන්. එතකොට බෑකප් කියන්නේ උපස්ථ, ඒ කියන්නේ පිටපත් තියා ගන්න පුළුවන්. එතකොට ඔය කියන විදිහට ජල ගැලීම් වලින් හිම කම්පියුටරයක් හානි වුවොත් අපිට පුළුවන් බෑකප් එකක් තියාගන්න ක්ලවුඩ් එකේ. දැන් අපේ බලන්නකො මගේ කම්පියුටර් එකට මොකක් හරි වුණත් මගේ නෝට්ස් ටික තියෙනවානේ Google Classroom එකේ. බලන්න ඔයගොල්ලන්ගෙන් හරි මට ඉල්ල ගන්න පුළුවන් නේ Google Classroom එකේ. right. ඒ කියන්නේ ඒක cloud එකක්. cloud කියන්නේ වෙන තැනක වෙන space එකක තියෙන්නේ නේද පුතේ? right. එහෙනම් අපි මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් දුන්නා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට හොයාගෙන. අවශ්‍යතා එකතු කිරීම සඳහා පියවරවල් යන. අපි requirement gather කරේ කොහොමද? How you gather requirement? Write 4 steps to collect information. නැත්නම් requirement gather කරේ කොහොමද? මම උත්තර දෙන්න අය අත උස්සන්නේ ලෑස්ති වෙන්න උත්තර දෙන්න. තාමින් එක්කෙනයි. requirement gathering techniques. හොඳයි. තාම 3 දෙනා අත උස්සන්නේ. අනික් අයට කොහමද gather කරන්නේ information කියලා මම අහන්නේ. 3 දෙනා අත උස්සලා තියෙන්නේ. එක කියන්න පුළුවන්, හතරම කියන්න ඕනේ නැහැ කෙනෙක්. එකක් කියන්න පුළුවන්. ලේසි එකක් අරගෙන කියන්න. තාම 3 දෙනා ඉන්නේ. observations. හරි. එක්කෙනෙක් කිව්වා observation. හරි. අපිට බලන්න පුළුවන් අලුතෙන් එක්කෙනෙක් ඉන්නවා. ඔව් පොතේ පොඩක් ඉන්න. අපි තව අලුත් එක්කෙනෙක් ඉන්න අපි ආව ගමු. දුව කියන්න බලන්න. yes. අබේසේකර. Document sample collection. Very good. Document sample collection. හරි. ඔන්න තුනක් answers ආවා. මන්දිනී කියන්න. Dictionaries. Right. Very good. Tinara. Yes, do. කියන්න. Prototyping. Very good. Prototyping. හරි. එතකොට ඔන්න ඔයගොල්ලන් ඔක්කොම answer කරා. මෙන්න මම පෙන්නන්නම්. presentation එකේදී පෙන්නන්නම්. ඔන්න මේ තමයි ඔයගොල්ලෝ කියපු ටික observation කිව්වා. එතකොට ඔයගොල්ලන්ගේ අතින් කියවුණා interviews, questionnaires කියවුණා, document and sample collection, prototyping. හරි නේද එහෙනම්? right. මේ ප්‍රශ්නෙත් හරි. මේ ප්‍රශ්න ටික ඔක්කොම දැන් කරන්න ඕනේ ඔයගොල්ලන්. හොඳයි. අන්තිම ප්‍රශ්න අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. explain testing stage. ටෙස්ටිං 4 විස්තර කරන්න ඕන. වෙන වෙනම ටෙස්ටිං 4ක් තියෙනවා. 4 නම් 4 කියන්න පුළුවන් නම් 4 දෙනෙකුට හරි. 4 දෙනෙක් අත උස්සන්න. ප්‍රදීප් අලුත් එක්කෙනෙක් අත උස්සා. ප්‍රදීප් පුතා කියන්න. Unit testing. very good. unit testing. තව එකක් පුළුවන් නම් කියන්න. Integration testing. very good. තිනාරා ඊළඟ එක කියන්න පුළුවන්ද පුතේ? තිනාරා. yes do. System. very good. system test. අන්තිම එක. accepted. හරියට හරි exception test. හරි. එතකොට දැන් ඔන්න අපි ටෙස්ටිං ගැන කිව්වා. දැන් කාට හරි පුළුවන් ද යුනිට් ටෙස්ට් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න? සනුක කියන්න බෑ යුනිට් ටෙස්ට් කියන්නේ මොකක්ද? Unit testing is each unit in the system is tested and outputs are tested against the given output. Right. So each small units are tested whether it's correct functioning. නේ හරියට වැඩ කරනවාද කියලා බලනවා පුංචි පුංචි සංඝටන. ඊළඟට මම 6 වෙනි ප්‍රශ්නය අහනවා what's the difference between direct and parallel deployment? ඔයාලට ඒ දෙක විස්තර කරගත්ත නම් හොඳයි. direct and parallel විස්තර කරගත්ත නම් හොඳයි.
සනුග අපි බලමු මේ උත්තරේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා වෙන මට අහන්න පුළුවන් ඒත් ඔයාලා උත්තර දෙන්න ලෑස්ති නැත්නම් මම අහන්න කැමති නැහැ පන්තියේ කැමති නම් අත උස්සන්න පුළුවන් මගෙන් අහන්න මම ලෑස්ති කියන අය ඉන්නවනම් අත උස්සන්න මම ලෑස්ති මේකෙන් කියවෙන්නේ මම එහෙනම් අනිත් විදිහට දෙන්න මම මේ ප්‍රශ්නේ දන්නේ නැහැ කියලා කියනවනම් අත උස්සන්න. ඒ කියන්නේ අනිත් අය අත උස්සන්නේ නැහැ කියන්නේ මට අහන්න පුළුවන් කියන එකයි ඕන තරම්. කමක් නැහැ නේ එහෙම. හරි. මම කියනවා what's the difference between parallel and direct? තව විදිහකින් සිංහල මාධ්‍ය දරුවන්ට ලේසි වෙන්න මම කියනවා ඍජු සහ සමාන්තර යෙදවීම අතර වෙනස. දන්නේ නැහැ කියන අත උස්සන්න. ඔමන්දි දන්නේ නැහැ කියලා අතිස්සුවා. සනුග අතිස් සෙනුර අතිස්සුවා. හරි. එහෙනම් ඔන්න මම ඒක විස්තර කරලා දෙන්න. අපි යමු මෙතෙන්ට. හරි. ඔන්න මුලින්ම හොඳට අහගන්න මම කියන එක deployment කියන්නේ ඔයා හදුවොත් මොනවා හරි වෙබ්සයිට් එකක් අපි කියමුකෝ ඔයා ලස්සන වෙබ්සයිට් එකක් කුරුල්ලන්ගේ වෙබ්සයිට් එකක් හදනවා කවුරු හරි යාළුවෙක් ඉල්ලනවා හදලා දෙන්න කියලා. ඊට මේ ඔයාගේ වෙබ්සයිට් එක හදුවා. දැන් මෙයාට තමයි ඔයා එක දෙන්නේ. එහෙනම් ඔයා මෙයාට බාර දීලා ඉන්ටර්නෙට් එකට දාන එක තමයි ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. තේරුණාද? හරි. ඒක තේරුණා නම් හරි. එතකොට මේ පද්ධතිය දැන් අපි ගන්න පුළුවන් මේක තොරතුරු රැස් කරන පද්ධතියක් මොනවා හරි ළමයින්ගේ මේ කුරුල්ලන්ගේ සමාජයක් තියෙනවා ඒකේ ළමයින්ගේ නම් හැම එකතු කරන් තමයි හදන්නේ ඕක මෙච්චර කල් මෙයා කරගෙන ගිය අතින් එකතු කරා පෝස්ට් කාඩ් වලින් කරා මැනුවල් කරේ දැන් අදින් පස්සේ මොකද වෙන්නේ කම්පියුටර් එකේ ෆෝම් එකෙන් තමයි එකතු වෙන්නේ තේරුණාද? තව ලේසි විදිහක් කියලා දෙන්නම්කෝ. හරි. මෙච්චර කාලයක් ඕගොල්ලන්ගේ පුස්තකාලේ පොත් අරගත්තේ ඕගොල්ලෝ මැනුවල් සිස්ටම් එකෙන්. ඒ කියන්නේ අතින් ටීචර් ලියලා දෙනවා මේ පොත බාරගත්තා කියලා ඔහොම කළා අතින් දෙන්නේ. එතකොට අලුත් කම්පියුටර් සිස්ටම් එකක් දැන් ඔන්න අද 21 වෙනිදා අඳුනලා දෙනවා. දැන් ඩිරෙක්ට් කියලා කියන්නේ ඍජු ස්ථාපනය පිහිටවීම කියන්නේ මෙච්චර කල් තියෙනවා පරණ සිස්ටම් එක ඕල්ඩ් කියලා මං ගහුවේ පරණ එක ඔන්න අදින් පස්සේ මොකද වෙන්නේ අලුත් සිස්ටම් එක නිව් ඔන්න ඕක තමයි ඍජු පිහිටවීම කියලා කියන්නේ එතකොට සමාන්තර පිහිටවීමේදී තියෙන වෙනස තමයි සමාන්තර පිහිටවීමේදී ටික කාලයක් නව පද්ධතියයි පරිණ පද්ධතියයි එකට ගමන් කරනවා. ඒ කියන්නේ අතිනුත් පොත් ලියලා අයින් කරනවා කම්පියුටරේනුත් දෙනවා. දෙකෙන්ම විස්තර දාගන්නවා. ඒ කියන්නේ ඍජු වල පරණ පද්ධතිය සැනෙන් නතර කර නව පද්ධතියට යොමු වේ. සමාන්තර පිහිටුවීමේදී එසේ වෙන්නේ නැහැ වැඩ වැඩි මොකද දන්නවද මේ බලන්නකො පරණ එකක් කරනම අලුත් එකක් කරනවා කිසියම් මාසයක වගේ කාලපරාසයක් දැන් අද 21 ජූනි මාසේ 21 වෙනිදා වෙනකන් ජූනි 21 වෙනකන් මොකද වෙන්නේ අලුත් පද්ධතියක් පරණ පද්ධතියක් එකට යනවා තේරුණා නේද එතකොට ඔය විදිහට ගමන් කරනවා සමාන්තර පිහිටවීම වෙනස්කම් තමයි නව ඍජු පිහිටවීමේදී එකවර නව පද්ධතිය මේ සාපනය වෙනවා පරණ පද්ධතිය එකවර නවතිනවා සමාන්තර වලදී කිසියම් කාල පරාසයක් පද්ධති දෙකම එකට ධාවනය වේ. එතන තියෙන වාසිය තමයි හදිසියෙන්වත් අලුත් පද්ධතිය බිඳ වැටුණොත් පරණ පද්ධතියේ තියෙන දත්ත සියල්ල අහිමි වෙනවා.
ඍජු එකේදී අයි ඉතින් පරණ දත්ත නෑනේ එකපාරට නතර කළානේ අපි. right. අපේ අවසාන ප්‍රශ්නෙට යමු අපි. නඩත්තු කිරීමට හේතු මොනවාද? ඇයි මේන්ටේනන්ස් අවශ්‍ය වන්නේ කියලා අහනවා. දන්න කෙනෙක් අත උස්සන්න. ඇයි නඩත්තු කරන්නේ අපි? ඇයි අපි නඩත්තු කරන්නේ? Oh, yeah, then we are on big. No. කාටද කියන්න පුළුවන්? May I tell teacher? yes පුතා. Developing system to suit new user requirements. yes අලුත් අවශ්‍ය දැන් අපි ගයක් නඩත්තු කරන්නේ ඇයි? අපිට අලුත් අවශ්‍යතාව උදාහරණයක් මට හිතෙනවා තව තට්ටුවක් ගන්න. එතකොට අපි නඩත්තු කරනවා. ඒ කියන්නේ නව අවශ්‍යතා අනුව user ගේ නව අවශ්‍යතානේ new user requirements තව වෙන්න පුළුවන් දෙයක්. ඒකේ තාම බැලුවා අනිත් ටිකේ දැන් මෝඩ් Adopting new technology. very good තිරාන්‍යා ආයි කියන පුතේ Adopting new technology. තව කවුරු හරි නිකන් කතා කරනවා ආන්සර් එකක් නැතුව කතා කරන කෙනෙක් ඉන්නවා. එයාලා unmute කරගන්න. right. දැන් කියන්න බලන්න. අය adapting new technology. නව තාක්ෂණයේ දැනුම භාවිතා කිරීම. තිනාරා very good. right. virus attack වලින් වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි පාඩම සාකච්ඡා කරලා ඉවරයි. ඔයගොල්ලෝ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕනේ. ලියලා මට අප්ලෝඩ් කරන්න ඕනේ. මම හිතාවුවා ඔයගලන්ට එක්ක හෙට දවසේ මේ waterfall model එක ගැන ඒ වගේම spiral model එක මේ iterative incremental model කියලා model එකක් තියෙනවා. ඒ දෙක ඩිස්කස් කරන්න මම සහ ප්‍රශ්න පත්‍රයක් ඩිස්කස් කරන්න කල්පනා කරලා තිනවා. ඉතින් ඔයාලට කල්පියා මන් දෙන්නම්. ඒ තමයි 2018 මේ ප්‍රශ්න පත්‍රයට යන්න පුළුවන්. ලෑස්ති වෙලා ඉන්න පිළිතුරු ටික දෙන්න. එතකොට හොඳ දරුවගේ මේකටත් ලෑස්ති වෙන්න. හෙට දවසේ අපි මේ ටික කරනවා. එතකොට අපි මේ කොටස් ටික හිමම ඉවර කරලා ඊළඟ සතියේ අලුත් විදිහකට ආයි අර විදිහටම පටන් ගන්නවා. අතර හෙට දවසේ මට දෙන්න ඕගොල්ලෝ මේ ඊයේ ඔයගොල්ලන්ට ක්ලාස් එක කරන්න බැරි වෙච්ච නිසා. එතකොට නෝටිස් ටිකක් තියෙනවා